අද අපි මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය ඒකකයේ පටන් ගන්නෙ. එතකොට අපි දැන් මම ඔයාලෙන් ප්‍රශ්නයක් අහුවොත් මුලින්ම අපි ස්කන්ධයේ මයින්ඩ් භාවිතා කරන ඒකකය මොකක්ද කියලා. එතකොට අපි දන්නවා ස්කන්ධයේ මයින අන්තර්ජාතික ඒකකය තමයි කිලෝග්‍රෑම්. එතකොට කිලෝග්‍රෑම් වල පොඩි ඒකක තියෙනවා. ග්‍රෑම්, මිලිග්‍රෑම්, තව පොඩි මේකයක් තියෙනවා අටෝග්‍රෑම් කියලා. එතකොට මේ ඒකක වලින් තමයි ද්‍රව්‍ය වල අපි ස්කන්ධයෙන් වයින්නේ. හැබැයි පරමාණු සහ අණු වල ගත්තාම ඊටමත් ඒවා ස්කන්ධයෙන් ගත්තාම ඊටමත් කුඩාගයක් හින්දා ඒ වල ස්කන්ධේ ප්‍රකාශ කරන්න අපහසුයි මේ තියෙන ඒකක වලින්. දැන් ඔතන ඔය පළවෙනි වගුවෙන් ඔයාලට පෙන්නලා තියෙනවා. ඒ ද්‍රව්‍ය මැනීමට සාමාන්‍යයෙන් භාවිතා කරන ඒකකය මොකක්ද කියලා අහලා තියෙනවා. දැන් මෝටර රථයක ස්කන්ධය අපි මයින්නේ කිලෝග්‍රෑම් වලින් kg. හරි. ඊළඟ පාන් ගෙඩියක් ස්කන්ධයම ඉන්නේ ග්‍රෑම් වලින්. ගඩොල් කැටයක ස්කන්ධය අපිට ග්‍රෑම් වලින් මයින්න පුළුවන් g. ඒ සිම්පල් අකුරු එන්න ඕන. කිලෝග්‍රෑම් කියද්දි සිම්පල් kg, ග්‍රෑම් කියද්දි සිම්පල් g. ඊළඟ බෙහෙත් පෙත්තක ස්කන්ධය මයින්න භාවිතා කරනවා මිලිග්‍රෑම් mg. ඒ වගේ ඊළඟට අහනවා කාබන් ඩයොක්සයිඩ් අණුවක් හීලියම් පරමාණුක ස්කන්ධය. ඒව ප්‍රකාශ කරන්න භාවිතා කරන්න මේ ඒකක භාවිතා කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා පරමාණුක භාර අන්තර්ජාතික කොමිසම තීරණය කරනවා පරමාණු වල සහ අණු වල ස්කන්ධය මයින්ද අපි වෙනම ඒකයක් හදාගමුයි කියලා. ඒතර අන්නේ ඒකක ඒගොල්ලෝ හඳුන්වනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. හරි. ඉංග්‍රීසියෙන් කියනවා atomic mass unit. ඒක කෙටි කරලා කියනවා AMU කියලා. ඉතින් මේ මුලින්ම සම්මතයක් තියෙන්න බෑ. දැන් පරමාණුක ස්කන්ධ ඒකකය කියපුවම සම්මතයක් තියෙන්න ඕන. ඒතකොට ඒගොල්ලෝ මුලින්ම ගත්තේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය. ඒතකොට හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් 1.674 වැඩි කිරීම 10 ඍණ 24ක්. ඒ කියන්නේ ඉතා කුඩා අගයක්. ඒතකොට මේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය යොදාගෙන තමයි අනිත් පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කළේ. එතකොට කාලයක් ඒක තිබ්බා. ඊට පස්සේ නූතනේ පරමාණු ස්කන්ධ ඒකකයේ විදිහට හඳුන්වන්නේ 12C6 කියන කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. එතකොට 12C6 කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය කීයද කියලා අපි තව ටිකකින් හොයමු. එතකොට අන්න ඒක තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට නූතනේ හඳුන්වන්නේ. ඉතින් අපි ඊළඟට ගියොත් එතකොට කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය මැනීමට භාවිතා කරන ඒකකය තමයි පරමාණුක ස්කන්ධ ඒකකය. කෙටියෙන් උතන ලියාගන්න AMU කියලා. සිම්පල් අකුරු දාගන්න AMU. ඒ වගේ හීලියම් පරමාණුක ස්කන්ධයක් ප්‍රකාශ කරන්නේ AMU වලින්. හරි. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකය යනු කුමක්ද? එතකොට පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ නූතන අර්ධයක්වීමට අනුව 12C6 කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. 12C6 කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය හඳුන්වනවා පරමාණුක ස්කන්ධ ඒකකය. එහෙම නැත්නම් AMU එකක් කියලා. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය අපි දැන් හොයමු. පරමාණුක ස්කන්ධ ඒකකය සමානයි 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක්. අපි බලන්න ඕන. එතකොට 12C6 පරමාණු ස්කන්ධයේ 1.999 වැඩි කිරීම 10 ඍණ 23යි. ග්‍රෑම්. ඕකෙන් 12න් එකක් තමයි අපිට බලන්න වෙන්නේ. ඒතර ඒකෙන් 12 එකක් තමයි පරමාණු ස්කන්ධ ඒකකයක් කියලා අපිට හඳුන්වන්න වෙන්නේ. ඒතර අපි ඒක හොයාගමු. 1.999 බෙදන්න වෙනවා 12. අපි හොයමු. එකට නැහැ 0.19ට 1යි ඉතුරුයි 7ක් 79ට 12 වරක් 6 72යි ඉතුරුයි 7ක් අපි බිඳුව ගමු. 12 වරක් 5 60යි ඉතුරුයි 10ක් තව බිඳුව ගමු 100ට 8යි. right 8 96යි. එතකොට අපිට එනවා 0.165 8 වැඩි කිරීම 10 ඍණ
23යි ග්‍රෑම් කියලා. එතකොට අපි මේක විද්‍යාත්මක සම්මත ක්‍රමයෙන් ලිව්වොත් 1.658 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. මේක අපි දශම ස්ථාන දෙකකට ගත්තොත් 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කීයද? 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි කියලා අපි සලකනවා. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකයේ ඒතර පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය සොයන්න කියන තැන මේක මේ විදිහට හදලා තියෙන්න ඕන. හරි. ඊළඟට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද? දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ දැන් අපි හිතමු සෝඩියම් පරමාණු ස්කන්ධය. දැන් මේ සෝඩියම් කියන පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්නේ 12C6 කියන කාබන් පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකකට සාපේක්ෂව තමයි බලන්න. මේකනේ පරමාණු ස්කන්ධ ඒකකය කියන්නේ. ඒතකොට 12C6 කාබන් පරමාණු ස්කන්ධයේ 12න් එකක් වගේ සෝඩියම් පරමාණු කී ගුණයක්ද? අන්න ඒකට කියනවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. ඒතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක් කියන්නේ යම් පරමාණුක ස්කන්ධය 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියන එකයි. එතකොට පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යන කුමක්ද කියලා අහලා තියෙන තැන ඔයාලට ලියන්න වෙනවා. යම් පරමාණුක ස්කන්ධය 12C6 කාබන් පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නයි. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි හොයන්න සමීකරණයක් තියෙනවා. මම මේ කෙටි කරලා ලියන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි පරමාණුවේ ස්කන්ධය බෙදීම 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක. එතකොට මේ 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එක වෙනුවට අපිට ලියන්න පුළුවන් ඕනනම් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එහෙනම් මෙතන ඕන වරහන් ඇතුළේ ලියා ගන්න පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. හරි. ඒ විදිහට ඕනනම් අපිට යොදා ගන්න පුළුවන්. ඒතර පරමාණුක ස්කන්ධ ඒකකය අපි දන්නවා දැන්ටමත් 1.66 වැඩි කිරීම 10 ඍණ 24 ග්‍රෑම් කියන එක. ඒතර ඒ අනුව අපිට පුළුවන් ගාණක් හදන්න. එහා පැත්තේ තියෙනවා කාබන් පරමාණුක සැබෑ ස්කන්ධය ග්‍රෑම් 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඔක්සිජන් පරමාණුක ස්කන්ධයේ 2.66 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. මේ අනුව ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. ඒතර අපිට මෙතන ගමු ඔක්සිජන් වල සමීකරණය හදලා ගන්න. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය බෙදීම 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. right. එතකොට මේ ගානේ අපිට කාබන් පරමාණුවේ සැබෑ ස්කන්ධය දීලා තියෙන නිසා මම මේ ටික මකනවා. right. එතකොට අපිට පුළුවන් මේකට ওই පද ටික ආදේශ කරන්න. එතකොට කාබන් පරමාණුවේ ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. 12C6 පරමාණුවේ ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධයනේ දාන්න ඕනේ. ඔක්සිජන් පරමාණු ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. කාබන් පරමාණු ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒකෙන් 12න් එකක්. එතකොට මෙතනට ඔයාලට වෙනවා ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධ වලට ඒකක නැහැ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියපුවාම ඒකකයක් අපි ලියන්නේ නැහැ. දැන් මේක අපිට සුළු කරන්නයි තියෙන්නේ. 10 ඍණ 23ට 10 ඍණ 23 කැපිලා යනවා. එතකොට අපිට එනවා 2.66 බෙදීම 1.99 බෙදීම 12 කියලා. හරි. ඔන්න ඔහොම තමයි එන්නේ. එතකොට මේකෙන් අපිට කියන්න පුළුවන් අපිට තේරෙන විදිහට ලියාගත්තොත්
2.66 මේ ඉරේ කියන්නේ මොකද්ද? බෙදන්න. බෙදන්න 1.99 බෙදීම 12 කියන එක. ඒතර අපිට මේක තවදුරටත් සුළු කරමු. 2.66 බෙදීම වෙනුවට වැඩි කිරීම ගත්තේ මේක උඩ යට මාරු වෙනවා. උඩට එනවා 12 ඉර යට යනවා 1.99. දශම තියාගෙන බෙදන්න බෑනේ. ඒ නිසා අපි මේ දශම ස්ථාන දෙක ඉවත් කරන්න යට 100න් වැඩි කරමු. යට වැඩි කරන සංඛ්‍යාවම උඩත් අපිට වැඩි කරන්න වෙනවා. එතකොට එන්නේ මොකද්ද? 2.6යි දශම ස්ථානේ අයින් වෙනවානේ. 100න් වැඩි කරලා අපි ගමු. 100න් වැඩි කරලා ගත්තාම 266 වැඩි කිරීම 12 බෙදීම මේක 100න් වැඩි කරලා ගත්තාම දශම ස්ථානේ අයින් වෙනවා. 199න් බෙදන්න ඕන. එතකොට මේකයි දැන් අපිට සුළු කරන්න තියෙන්නේ. උඩයට කැපෙන්නේ නැහැ බැලුව බැලමට. එහෙනම් අපිට 266 12න් බෙදලා 196න් බෙදන්න වෙනවා. 12 වරක් 6 72යි 7ක් ඉතුරුයි. 12 වරක් 6 72යි 7යි 79යි 7ක් ඉතුරුයි. 12 වරක් 2 24යි 7යි 31යි. ඒක 199න් බෙදන්න ඕන. එහෙනම් අපි දීර්ඝ බෙදීමෙන් බෙදුම් 3192 199න් බෙදන්න. ඒතකොට අපිට 3ට 199 ඒවා නැහැ 31ක් නැහැ 319ට 199 ඒවා එකයි යන්නේ දෙකක් යන්න බෑනේ. එතකොට 199යි ඉතුරුයි 120ක් ආයි මේ දෙක ගමු 1202ට 6ක් විතරයි 6ක් 9 54යි 5ක් ඉතුරුයි 54යි 5යි 59යි 5ක් ඉතුරුයි 6ක් 1 6යි 5යි 11යි. එතකොට ඉතුරුයි 8යි 8යි ඉතුරු වෙන්නේ. දශම 80ට ගත්තාම 199 ඒවා නෑ. ඒක තවදුරටත් සුළු කරන්න අවශ්‍ය නැහැ. දශම ස්ථානයකට විතරක් බලපුවාම ඇති. එහෙනම් උත්තරේ 16. එහෙනම් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 16යි කියලා අපිට ලැබෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ ගාන හදායේදී සෑහෙන වෙලාවක් යනවා මේ සුළු කිරීම කටයුත්තට. හැබැයි ඉතින් අපිට මෙන්න මෙහෙම ක්‍රමයකට මේක කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් අර ඊළඟට දක්වලා තියෙනවා මූලද්‍රව්‍ය අපිට ඉගෙන ගන්න තියෙන මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික. හරි අපිට ඉගෙන ගන්න තියෙන මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික. එතකොට ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික ඔයාට පුළුවන් නම් කටපාඩම් කරගන්න. එතකොට මේ සුළු කිරීම ටික කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට විභාගෙට ඇත්තටම ලකුණු දෙන්නේ මෙන්න මේ තැන් තුනට. එකක් තමයි මෙන්න මේ සමීකරණයට. මෙතනට එක ලකුණක් හම්බෙනවා. ඊළඟට පද ආදේශයට එක ලකුණක් හම්බෙනවා. උත්තරයට එක ලකුණක් හම්බෙනවා. හරි. එතකොට මේ සුළු කරයි කියන එක සුළු කිරීම කරපු විදිහට ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට අපිට මේ තැන් තුනට ලකුණු හම්බෙනවා නම් අපිට පොඩ්ඩක් මහන්සි වෙලා ඔය මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික පාඩම් කරගන්න පුළුවන් නම් කටපාඩම් කරගන්න පුළුවන් නම් අපිට කරන්න වෙන්නේ සමීකරණ ලිව්ව පදාදේශ කරා. දැන් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය මතකයි. අතන ඕන ආයෙ බලා ගන්න. කීයද? 16යි. කෙලියම උත්තරේ 16යි කියලා දාන්න. මේ අවශ්‍ය නැහැ. රයිට්. ඉතින් ඒ විදිහට අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් ඒ ක්‍රමයෙන්. ඒ නිසා සුළු කර ඉන්න කාලේ නාස්ති කරන්න බෑ අපිට විභාගෙට. මොකද ගොඩාක් ප්‍රශ්න තෝගයක් තියෙනවනේ අපිට උත්තර ලියන්න. ඒ නිසා මේක අර වගේ කෙටි ක්‍රමයක් අනුගමනය කළොත් ලේසි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙට යන්න. පොටෑසියම් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 6.47යි 6 වැඩි කිරීම 10 ඍණ 23යි 12C6 පරමාණුක සැබෑ ස්කන්ධය දීලා තියෙනවා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙනම් ඔයාලා මේක දැන් හදාගන්න බලන්න. සමීකරණය අපි ලියනවා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි පොටෑසියම් පරමාණු ස්කන්ධය බෙදීම 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධය. එතකොට අපි බලමු පොටෑසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 6.47යි 7යි 6 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. right කාබන් පරමාණු ස්කන්ධ 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒකෙන් 12න් එකක්. පද ආදේශ කරා. ඊට පස්සේ දැන් පොටෑසියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපිට කඩපාඩම් නම් අර බලන්න පොටෑසියම් වල කීයද? බලලා කියන්නේ 39යි. එහෙනම් ඔය උත්තරේ කෙලිම 39යි කියලා දාන්න. නේද? ඔච්චරයි. ලේසියිනේ. එතකොට අනිවාර්යෙන් සමීකරණය ලියන්න පද ආදේශ කරන් උත්තරේ ගන්න. එච්චරයි. right? ඊළඟ 7 වෙනි ගානට යන්න. සෝඩියම් පරමාණුවක ස්කන්ධය දීලා දෙනවා 3.81යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්.
පරමාණුක ස්කන්ධ ඒකකයගේ දීලා තියෙන 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. එතකොට මෙතනට අපිට දැන් සමීකරණයට ගන්න වෙන්නේ මොකද්ද? කවුද කෙනා? සෝඩියම්. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි සෝඩියම් පරමාණු ස්කන්ධයේ බෙදීම. දැන් 1206 පරමාණු ස්කන්ධේ 12න් එකක ස්කන්ධය තමයි මේ අපිට දීලා තියෙන්නේ. මොකක්ද පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එහෙනම් හින්දා අපි මෙතනට ලියමු මොකද්ද ලියන්නේ? පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය. දැන් පුළුවන් මේකට අපි පද ආදේශ කරන්න. සෝඩියම් පරමාණු ස්කන්ධය 3.819 වැඩි කිරීම 10 ඍණ 23යි. පරමාණු ස්කන්ධ ඒකකයගේ අපිට කෙලීම දීලා තියෙනවා 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි කියලා. ග්‍රෑම්. ඒතකොට ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. එහෙනම් දැන් සෝඩියම්ට සාපේක්ෂ පරමාණු ස්කන්ධ වලට කටපාඩම්නේ. කීයද සෝඩියම් වල? 23යි. එහෙනම් උත්තරය දැම්මා 23යි කියලා. රයිට් එච්චරයි. ඔන්න විදිහටයි අපි කරයි යන්නේ. රයිට්. රයිට්. ඊළඟට අපි යන් 8 වෙනි ගාන. රයිට් 8 වෙනි ගාන. 8 වෙනි ගානේ තියෙන්නේ මොකද්ද? ඒනම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 12C6 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 8 ගුණයකින්. ඒහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. රයිට්? මොකක්ද ඒ දැන් කියන්නේ? එහෙනම් අපි සමීකරණය ලියමු. ඒ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි ඒ පරමාණු ස්කන්ධයේ බෙදීම 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. එතකොට අපිට මෙහෙම දීලා තියෙනවා. ඒනම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 12C6 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 8 ගුණයක් කියලා. එහෙනම් ඒ පරමාණු ස්කන්ධය කීයද? 12C6 පරමාණුයේ ස්කන්ධයෙන් 8 ගුණයක්. එහෙනම් මම මේක මෙහෙම ලියනවා. 12C6 පරමාණු ස්කන්ධය වැඩි කිරීම 8යි කියලා. හරි? ඒ පරමාණු ස්කන්ධය. එහෙනම් 12C6 පරමාණු ස්කන්ධයෙන් අපිට බලන්න වෙනවා 12න් එකක්. රයිට්? එතකොට අපිට පේනවා 12C6 පරමාණු ස්කන්ධයට 12C6 පරමාණු ස්කන්ධය කැපිලා යනවා. එහෙනම් අපිට තියෙන මේක සුළු කරන්න 8 අපිට මේක තේරෙන විදිහට ලියන්න 8 බෙදන්න 12න් එක කියලා නෝ කියන්නේ. එතකොට 8 බෙදීම වෙනකොට වැඩි කිරීම ගත්තේ 1න් 12 වෙනවා. එහෙනම් 12 වරක් 8 කීයද? 96. 12 වරක් 8 96. රයිට්? ඊළඟට 9 වෙනි ගානට යන්න. ක්ලෝරින් පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 5.9.03 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඊළඟට පරමාණු ස්කන්ධ ඒකකයේ දීලා තියෙන 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙනම් right 12 ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 9 වෙනි ගාන. ක්ලෝරින් පරමාණු ස්කන්ධය බෙදන්න ඕන. මෙතන කෙලින්ම දීලා තියෙන පරමාණු ස්කන්ධ ඒකකේ. එහෙනම් කෙලින්ම අපි මෙතන යටින් ලියමු පරමාණුක ස්කන්ධ ඒකකේ. එහෙනම් Cl පරමාණු ස්කන්ධය කීයද? 5.9.03 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. පරමාණු ස්කන්ධ ඒකකයේ 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. නම් ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ අපිට කටපාඩම් 35.5යි උත්තර. right ඊට පස්සේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ඒකකය කුමක්ද කියලා අහනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ඒකකයක් නැත. ඒකක නැහැ. හොඳයි ඊට පස්සේ අපි යනවා සාපේක්ෂ අණු ස්කන්ධයට. දැන් පරමාණු වල ස්කන්ධය වල ප්‍රකාශ කළා වගේම තමයි අණු වල ස්කන්ධයත් අපි ප්‍රකාශ කරන්නේ. right අණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. එතකොට අපි හිතමු ඇමෝනියා කියන අණුව
ඇමෝනියා කියන අණුව ගත්තාම ඔන්නෝම තියෙන අණුවක් නයිට්‍රජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු තුනක් එක්කම සම්බන්ධ වෙච්ච අණුවක් ඇමෝනියා කියන අණුව. එතකොට මේ ඇමෝනියා කියන අණුවේ ස්කන්ධය දැන් අණු වල ස්කන්ධෙම අයින්නත් අපිට යොදාගත්ත මොකද්ද 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක තමයි සම්මතයේ විදිහට යොදාගත්තේ. මේක තමයි සම්මතය. පරමාණු ස්කන්ධ ඒකකයේ අගය. මේකට සාපේක්ෂව තමයි මේ අණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. එතකොට යම්කිසි අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ යම්කිසි අණුවක ස්කන්ධය 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් මේ කී ගුණයක්ද යන්නේ. හරි? යම්කිසි අණුවක ස්කන්ධය 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නේ. එතකොට මේ විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධය අපි හොයන්න සමීකරණයක් ගොඩ ගන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි අණුවේ ස්කන්ධය බෙදීම 12C6 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එක කියන. right? ඒතර මේ විදිහට අපිට පරමාණු ස්කන්ධ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න පුළුවන්. right. අපි දැන් හොයමු. එක ගානක් හදමු. ඒ ගාන දීලා තියෙනවා CO2 අණුවක සැබෑ ස්කන්ධය 7.31 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. කාබන් පරමාණුවේ සැබෑ ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. එහෙනම් CO2 අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. එහෙනම් මෙතන ලිව්වා CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි CO2 අණුවේ ස්කන්ධයේ බෙදීම 12C6 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. එහෙනම් CO2 අණුවේ ස්කන්ධය 7.31 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. 12C6 පරමාණු ස්කන්ධ 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. ඒකෙන් 12න් එකක්. එතකොට මෙතන දැන් සුළු කර ඉන්නවද අපි? මෙතන ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් ග්‍රෑම් ටු ග්‍රෑම් කැපිලා යන ඉඳ ඔයාලට පේනවා සාපේක්ෂ අණුක ස්කන්ධ වලටත් ඒකක නැහැ කියන එක. right? එතකොට මේකත් අපි සුළු කර ඉන්නේ නැහැ. එතකොට අපි ඒක හොයාගන්න මෙහෙමයි. ඒ CO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ අතර මේ පරමාණු වල එක පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික එකතු කරන්න. එකතු කරපුවාම එන උත්තරේ තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් ඔන්න බලන්න කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යිනේ. ඔක්සිජන් වල 16යි. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවානේ. එහෙනම් 16ව දෙකක්. එතකොට කීයද? 16 වල කියන්නේ 32යිනේ. එතකොට 44යි. එහෙනම් මේක සුළු කරපුවාම එන උත්තරේ කීයද? 44. ඒක සුළු කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම අපිට ඒ පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික එකතු කරන්න. එතකොට ලැබෙනවා කෙලින්ම සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද කියලා. right? එතකොට අපි හොයමු දැන් කීපයක ඒ වගේ සාපේක්ෂ අණුක ස්කන්ධ කීපයක් දැන් මේ සමීකරණයෙන් හොයන්නත් පුළුවන්. අපි මේ ක්‍රමයෙන් කොහොමද කියලා හොයන්නේ බලමු. අපි ගමු කැල්සියම් කාබනේට්. මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොහොමද හොයන්නේ කියලා. දැන් අපිට ඊට කලින් අපි මේව දන්නවා. කියන්නේ කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි, කාබන් වල 12යි, O වල 16යි. ඒක කටපාඩම්නේ. මේ වහගෙනත් වරහන් ඇතුලේ ඕ ටික දෙනවා. එතකොට කැල්සියම් පරමාණු දැන් මේ පරමාණු වල ස්කන්ධ එකතු ගන්න තියෙන්නේ. කැල්සියම් පරමාණු ස්කන්ධය 40යි එකතු කිරීම, කාබන් පරමාණු ස්කන්ධය 12යි, O පරමාණුගේ ස්කන්ධය 16යි, 16 තුනක් තියෙනවා. 16 තුනේ වැඩි කරන්න ඕන. දැන් ඕක සුළු කරන්නයි තියෙන්නේ. එතකොට 40යි එකතු කිරීම 12 ධන 16 තුනක් කියන්නේ 48යි. මේ ටික එකතු කරලා ගත්තාම එනවා 100යි කියලා. right? දැක්කනේ? ඔන්න තව එකක්. ඇමෝනියම් සල්ෆේට්. ඇමෝනියම් සල්ෆේට්. එතකොට ඇමෝනියම් සල්ෆේට් වල හොයමු. එතකොට එතෙන්දී නයිට්‍රජන් වල 14යි සල්ෆර් වල 32යි සාපේක්ෂ පරමාණු ස්කන්ධ. දැන් මෙතන අපිට පරමාණු ටික ගණන් කරන්න පුළුවන් වෙන්න ඕන. right? මෙතන බලන්න මේ වරහන්ට පිටින් තියෙන දෙකෙන් ඇතුලේ තියෙන ටික වැඩි කරලා ගන්න ඕන. right? එතකොට නයිට්‍රජන් පරමාණු කීයක් තියෙනවද මෙතන? දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙවරක් අතර 8ක් තියෙනවා. සල්ෆර් පරමාණු 1යි, O පරමාණු 4යි. එතකොට අපි බලමු නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවානේ. නයිට්‍රජන් පරමාණු ස්කන්ධය 14යි. එහෙනම් 14 ඒවා දෙකක්. ඊළඟ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 1යි. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධ 1යි, එකේව 8ක්. ඊළඟ සල්ෆර් පරමාණු ස්කන්ධය 32යි, O පරමාණුක් 16, 16 ඒවා 4. එතකොට මේක සුළු ගණන් නැති තියෙන්නේ. එතකොට 28යි, 8යි,
32යි. මෙතන එනවා 64යි කියලා. එතකොට මේක සුළු ගණනයි තියෙන්නේ 4යි 2යි 6යි 14යි 8යි 22යි 8යි 11යි 13යි 132යි කියලා. right? ඒක සුළු කරන විදිය. එතකොට ඒ විදිහටයි සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්නේ. 13 වෙනි ගානෙත් අර වගේම ගානක් තියෙන්නේ. එතකොට ජලාණුවක ස්කන්ධය 2.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. පරමාණුක ස්කන්ධයක ඒකකය දීලා තියෙන 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එතකොට ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කියලා තියෙනවා. එතකොට ඒකෙත් ඔයාලට පුළුවන් අර වගේම සමීකරණය ලියන්න. එතකොට අපිට ගන්න වෙන්නේ ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි ජලාණුවේ ස්කන්ධය බෙදීම 12C6 12C6 පරමාණු ස්කන්ධය 12ක ස්කන්ධය තමයි කෙලින්ම දීලා තියෙන්නේ පරමාණුක ස්කන්ධය ඒකකය කියලා. ඒක අපිට කෙලින්ම මෙතන ලියන්න පුළුවන් පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. පරමාණුක ස්කන්ධ ඒකකය. ඒතර H2 අණුවේ ස්කන්ධය 2.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. පරමාණු ස්කන්ධයේ අගේ 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. එහෙනම් අපිට උත්තරේ H2O පිළිම H2O කියලා ලිව්වා. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය 1යි, එකේව දෙකක් 2යි. O පරමාණුවක් 16යි. එහෙනම් එකතු කරපුවම 18යි. එහෙනම් උත්තරේ 18යි කියලා මෙතන දාන්න. වන්න සුළු කරලත් ඕනනම් බලන්න 18යි කියලා ඒ උත්තරේ. right? ඊට පස්සේ තියෙන්නේ සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධ කීපයක් ගණනය කිරීම කරන්න සාපේක්ෂ අණුක ස්කන්ධ ටික එතකොට එතන ඔයාලා ගණනය කරන්න ඕන. 14 වෙනි ප්‍රශ්නේ තියෙනවා. එතකොට පහත සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධ සොයන්න කියලා. එතකොට මම ඒකට උත්තර කියන්නම් බලන්න ඔයාලට ආපු උත්තර හරිද කියලා. මුලින් තියෙන ඇමෝනියා වායු සූත්‍රය NH3 17යි. ඊළඟ සල්ෆියුරික් අම්ලය H2SO4 98යි. ග්ලූකෝස් C6යි H12යි O6 180යි. සුක්‍රෝස් C12යි H22යි O11 342යි. කාබන් ඩයොක්සයිඩ් CO2 වල එනවා 44ක්. මීතේන් CH4 16යි. සල්ෆර් ඩයොක්සයිඩ් SO2 64යි. එතිල් මධ්‍යසාර C2H5OH 46යි. ජලය H2O 18යි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 154යි. ඒ වගේ ඊළඟ 15 වෙනි ප්‍රශ්නේ මැග්නීසියම් ඔක්සයිඩ් MgO 40යි. සෝඩියම් ක්ලෝරයිඩ් NaCl 58.5යි. කැල්සියම් කාබනේට් CaCO3 100යි. පොටෑසියම් සල්ෆේට් K2SO4 174යි. සෝඩියම් බයිකාබනේට් NaCO3 84යි. කැල්සියම් සල්ෆේට් CaSO4 136යි. ඇමෝනියම් කාබනේට් NH4 twice CO3 96යි. ඇලුමිනියම් නයිට්‍රේට් AlNO3 3 times 213යි. බෙරීලියම් හයිඩ්‍රොක්සයිඩ් BeOH twice 43යි. ලිතියම් ඔක්සයිඩ් Li2O 30යි. ඊට පස්සේ යටින් අහනවා සාපේක්ෂ අණුක ස්කන්ධයේ ඒකකය කුමක්ද කියලා. ඒතකොට ඒකකයක් නැත. සාපේක්ෂ පරමාණු ස්කන්ධ වලට සාපේක්ෂ අණුක ස්කන්ධ වලට ඒකක නැහැ කියලා මතක තියාගන්න. right. ඊට පස්සේ දැන් චුට්ටක් බලන්න බෝඩ් එකේ මම මෙතන ලියලා තියෙනවා පරමාණු දැන් අපි ගත්තොත් කාබන් පරමාණුවක් ගත්තොත් කාබන් පරමාණුවක දැන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යිනේ. ඒ හරියටම කාබන් පරමාණු ග්‍රෑම් 12ක් ගත්තොත් එතන තියෙනවා හරියටම කාබන් පරමාණු මෙන්න මෙච්චරක් 6.022 වැඩි කිරීම 1023ක් තියෙනවා. තා විශාල සංඛ්‍යාවක්. මම මේක පොඩක් දිගහැරලා ලිව්වොත් මෙන්න මෙහෙමයි මේ. ඔන්න ඔච්චරක් තියෙනවා. හරි. තා විශාල සංඛ්‍යාවක්. හරි. එතන මේ හැම එකේම එහෙමයි.
ඕනෑම පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙනවා පරමාණු 6.02 වැඩි කිරීම 1023ක්. දැන් මැග්නීසියම් ගත්තාම සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 24යිනේ. ඒතර හරියටම මැග්නීසියම් පටියකින් ග්‍රෑම් 24 කෑල්ලක් කපලා අරගෙන ඒකේ පරමාණු ගාන ගණන් කළොත් මෙන්න මේ ගානක් තියෙනවා. right? ඒ වගේ හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධ එකයි ග්‍රෑම් එකක් ගත්තොත් හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 6.02 වැඩි කිරීම 1023. ක්ලෝරින් වල 35.5 ග්‍රෑම් 35.5 ගත්තොත් Cl පරමාණු තියෙනවා හරියටම 6.02 වැඩි කිරීම 1023ක්. දැන් මෙතන ඉස්ස දීලා තියෙනවා ඔයාලට කැමති තව මූලද්‍රව්‍යයක්. අපි හිතමු කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යිනේ ග්‍රෑම් 40ක් ගත්තොත් එතන තියෙනවා කැල්සියම් පරමාණු 6.02 වැඩි කිරීම 1023ක්. දැන් සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි ග්‍රෑම් 23ක් ගත්තොත් සෝඩියම් කිරලා ගත්තොත් අපිට පුළුවන් තරාදියකින් කිරලා ගන්න ග්‍රෑම් 23ක්. එතකොට එතන හරියටම ගණන් කරලා බැලුවොත් සෝඩියම් පරමාණු තියෙනවා 6.02 වැඩි කිරීම 1023ක්. ඒ වගේ තව කෙනෙක් අපි ගමු ෆොස්ෆරස් ග්‍රෑම් 31ක් ගත්තොත් එතන තියෙනවා ෆොස්ෆරස් පරමාණු 6.02 වැඩි කිරීම 1023ක්. ඒ වගේම තමයි අණු. මේ අණු වල දැන් මේ බලන්න ග්ලූකෝස් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධ 180යි. ඒතර ග්ලූකෝස් ග්‍රෑම් 180ක් කියලා ගත්තොත් දැන් ග්ලූකෝස් පැකට් තියෙන අපි කාලා තියෙනවා. ඒ ග්ලූකෝස් හරියටම ග්‍රෑම් 180ක් කියලා ගත්තොත් අපිට තියෙනවා එතන ග්ලූකෝස් අණු 6.02 වැඩි කිරීම 1023ක් තියෙනවා. ඒ SO2 මේ සාපේක්ෂ අණු ස්කන්ධය 64යි ග්‍රෑම් 64ක් කියලා ගත්තොත් එතන තියෙනවා SO2 කියන අණු 6.02 වැඩි කිරීම 1023ක්. CO2 ත් එහෙමයි. CO2 වල සාපේක්ෂ අණු ස්කන්ධය 44යි ග්‍රෑම් 44ක් ගත්තොත් තියෙනවා අණු CO2 අණු 6.02 වැඩි කිරීම 1023ක්. හයිඩ්‍රජන් සාපේක්ෂ අණු ස්කන්ධය ග්‍රෑම් 2යි ග්‍රෑම් 2ක් ගත්තොත් එතනක් තියෙනවා ඒ වගේම ඒ වගේ තවත් අවස්ථා දෙකක් වාලියන් තියෙනවා. අපි ගමු ඕන්න තව CH4 මීතේන් CH4 සාපේක්ෂ අණු ස්කන්ධය 16යි ග්‍රෑම් 16ක් ගත්තොත් එතන තියෙනවා CH4 අණු 6.02 වැඩි කිරීම 1023ක්. මෙතනත් Na3 සාපේක්ෂ අණු ස්කන්ධය 17යි ග්‍රෑම් 17ක් ගත්තොත් අණු එච්චරක් තියෙනවා. ඒ වගේ අපි තව එකක් ගමු CaCO3 කැල්සියම් කාබනේට් ග්‍රෑම් 100ක් ගත්තොත් එතන තියෙනවා CaCO3 අණු 6.02 වැඩි කිරීම 1023ක්. ඉතින් මේ විදිහට යම් පරමාණුවක් සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගත්තොත් එතන තියෙනවා පරමාණු මෙච්චර සංඛ්‍යාව. යම් කිසි අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙනවා අණු හරියටම මෙන්න මෙච්චර ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ සංඛ්‍යාවට නමක් දීලා තියෙනවා. ඇවගාඩ්‍රෝට නම්බුවක් විදිහට ඒ නම භාවිතා කරනවා. මේකට ඇවගාඩ්‍රෝ නියතය කියලා. එතකොට මේ ඇවගාඩ්‍රෝ නියතය නැත්නම් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ 6.02 වැඩි කිරීම 1023ක්. මේක නියතයක්. මේක නියතයක් කියන්නේ මේක අයි කිව්වොත් පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තොත් එතන පරමාණු මෙච්චරක් තියෙනවා. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙම නැත්නම් යම්කිසි අණුවක සාපේක්ෂ අණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙනවා අණු මෙන්න මෙච්චර ප්‍රමාණයක්. ඉතින් ඊළඟට අපෙන් අහන්නේ ඒකයි ඊළඟට අහන්නේ ඇවගාඩ්‍රෝ නියතය යනු කුමක්ද? එතකොට මේක ආමිඩියෝ ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥ නම්බුවක් විදිහටයි මේ නියතයට එයාගේ නමක් දාලා තියෙන්නේ. එතකොට ඒක ඇවගාඩ්‍රෝ නියතයේ අර්ධයක්වීම මෙහෙම තියෙන්න ඕන. මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයත් ග්‍රෑම් වලින් ගත් කල එම මූලද්‍රව්‍ය හෝ අණු 6.02 වැඩි කිරීම 1023ක් ඇත. මෙම නියත සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතය ලෙස හැඳින්වේ කියලා. එතන ඒක ලියලා තියෙන්න ඕන. ඊළාට මවුලයක්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කියනවා දැන් පොත් 12ක් ගත්තොත් කියන්න පුළුවන් පොත් දුසිමක් කියලා නේ. පෑන් 24ක් ගත්තොත් එතන තියෙනවා පෑන් දුසින් දෙකක්. හරි. එතකොට ඒ වගේ මෙන්න මේ සංඛ්‍යාව අපි හඳුන්වනවා මේක ඉතා විශාල සංඛ්‍යාවක්. මේක හඳුන්වනවා මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව හඳුන්වනවා මවුල එකක් කියලා. මවුල එකක්. හරි. මවුල එකක්. ඒතර මවුලයක් කියන එක ඉතා විශාල සංඛ්‍යාවක්. හරි. ඉතා විශාල සංඛ්‍යාවක්. මේක මේකට වාට නිකන්
නිකන් දල අදහසක් ගන්න මම මෙහෙම කියන්නම්කෝ. අපි හිතමු half sheet තියෙන. එතකොට half sheet ගත්තාම අපි half sheet මවුලයක් ගත්තා කියලා හිතන්නකෝ. half sheet එකක් කියන්නේ ඉතා තුනී ඝනකමක් තියෙන කඩදාසියක්. එතන මේ half sheet මවුලයක් හිතන්නකෝ අපි එක මත එක උඩට එහෙම තිබ්බයි කියලා. හරි දැන් ඉතින් කල්පනා ගන්න එපා. ඔක දෙල මුලකින් පෙරලෙනවනේ අනම් එහෙම එමුකුත් හිතන්න එපා. එහෙම තිබ්බයි කියලා හිතන්නකෝ. ඊට පස්සේ අපි හිතන්න ඔය half sheet එහෙම තියලා ඒක උඩට නැග්ගයි කියලා. එතකොට අපිට එවරස් කන්ද මුදුන මෙන්න මෙහෙම පහලින් ඔන්න ඔහොම බලා ගන්න පුළුවන් අන්න අර තියෙන එවරස් කන්දේ මුදුන කියලා. ඒ කියන්නේ එහෙම half sheet මවුලයක් තිබ්බොත් එවරස් කන්දටත් වඩා උසට යනවා. හරි. ඊළඟට හිතන්නකෝ මෙහෙම එකක්. මට තියෙනවා රුපියල් මවුලයක්. මේ මට රුපියල් මේ මවුලේ මම මේ මුළු ලෝකේ හැමෝටම සමානව බෙදුවා කියලා හිතන්නකෝ. එතකොට එක්කෙනෙකුට කීයක් විතර හම්බෙයිද? මේ මුළු ලෝකෙ මේ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයාට පවා මම බෙදනවා මේක. බෙදුවොත් එක්කෙනෙකුට හම්බෙනවා කෝටි ගාණක මුදලක් පරම්පරා කිහිපයක් ජීවත් කරන්න පුළුවන් මුදලක් හම්බෙනවා. දැන් බලන්න ඒකේ විශාලත්වය. ඒ කියන්නේ මවුලයක් කියන්නේ එච්චර විශාලම සංඛ්‍යාවක්. ඒතර මවුලයක අර්ථ දැක්වීම අර සම්මත පරමාණු යොදාගෙන තමයි අර්ථ දැක්වීම හදලා තියෙන්නේ. 1236 පරමාණු යොදාගෙනයි මේ අර්ථ දැක්වීම හදලා තියෙන්නේ. ඒ නිසා මේ අර්ථ දැක්වීම ලියලා හයිලයිට් කරගන්න. එහෙනම් මවුලයක් කියන්නේ මොකද්ද? 1236 සමස්ථානිකයේ ග්‍රෑම් 12ක් තුල අඩංගු. right ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යක මූලික තැනුම් මේකක. මොනවාද මූලික තැනුම් මේක? එක පරමාණු අණු අයන ඒ සංඛ්‍යාවක් හඳුන්වනවා මවුලයක් කියලා. එහෙනම් මවුලයක් කියන්නේ 1236 සමස්ථානිකයේ ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක මූලික තැනුම් මේකක සංඛ්‍යාව තමයි මවුලයක් කියලා හඳුන්වන්නේ. එතකොට මේකෙන් අපිට යම් යම් ගණනය කිරීම හම්බ වෙනවා දැන් කරන්න. ගණනය කිරීම කරන්න වෙනවා. right එතකොට දැන් අපිට විවිධාකාරයේ විවිධ පැති වලින් මේක ගණනය කිරීම අපිට දෙන්න පුළුවන්. උදාහරණ ටිකක් අපි පොඩ්ඩක් බලමු. දැන් මෙතනට එන්නකො. දැන් කාබන් ග්‍රෑම් 12ක තියෙනවා පරමාණු 6.022 වැඩි කිරීම 10 23ක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මෙතන තියෙනවා මවුල එකක්. නේද? මවුල එකක් තියෙනවායි කියන. මවුල එකක්. මවුල කියන එක අපිට MOL කියලා දානවා. හරි මේක මෝල් නෙමෙයි මවුල කියලා. එතකොට මවුල එකක්. එතකොට කාබන් ග්‍රෑම් 12ක තියෙනවා කියන්නේ මවුල එකක්. කාබන් පරමාණු මවුල එකක් තියෙනවා. කාබන් පරමාණු නම් 6.022 වැඩි කිරීම 10 23ක් තියෙනවා. හරි. දැන් මම මේකෙන් අහුවොත් කාබන් ග්‍රෑම් 24ක එහෙනම් කාබන් මවුලක කොච්චර තියෙනවද? කාබන් ග්‍රෑම් 12ක තියෙනවා මවුල එකක්. එහෙනම් කාබන් ග්‍රෑම් 24ක තියෙනවා මවුල දෙකක්. ඉතින් ඒ වගේ. දැන් අපිට කියන්න බලන්න කාබන් මවුල 3ක ස්කන්ධය කීයද කියලා. ඒතර කාබන් මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 12යි. විතරම මවුල එකක ස්කන්ධය කියන්නේ ඒ ද්‍රව්‍යයේ මූල ද්‍රව්‍යයක් නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තු සංඛ්‍යාව. අණුවක් නම් සාපේක්ෂ අණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තු සංඛ්‍යාව. ඒක තමයි මවුලයක් කියන්නේ. හරි. එතකොට අපි හිතමු කැල්සියම් මවුල දෙකක ස්කන්ධය කීයද? දැන් මවුල එකක ස්කන්ධය කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් ඒක ග්‍රෑම් 40යි. එහෙනම් මවුල දෙකක ස්කන්ධය ග්‍රෑම් 80යි. හරි ඒ වගේ. ඉතින් මේක මෙතනත් එහෙම දැන් CO2 ග්‍රෑම් 44ක තියෙනවා CO2 අණු 6.022 වැඩි කිරීම 10 23ක්. එහෙම නැත්නම් අපිට කියන්න බලන්න මවුල එකක් තියෙනවා. මවුල එකක්. එතකොට CO2 මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 44යි. මෙතන යනවා මවුල දෙකක ස්කන්ධය. නම් ග්‍රෑම් 88යි. මවුල භාගයක ස්කන්ධය ග්‍රෑම් 22යි. එහෙම නැත්නම් අපිට CO2 ග්‍රෑම් 22ක අඩංගු මවුල ගන්න. ග්‍රෑම් 22ක 44 තියෙනවා මවුල එකක්. එහෙනම් 22ක තියෙනවා මවුල භාගයක්. අන්න ඒ වගේ ගණනය කිරීම ටිකක් කරන්නයි අපි ඊළඟට යන්නේ. මේක මොඩල් මට මේ ගණනය කිරීම වල තියෙන මාදිලි 6ක්. ඒ 6 ආකාරය තමයි අපිට ඊළඟට අපි කතා කරන්න යන්නේ. ඊට පස්සේ ඒකේ මුලින් ගත්තොත් අපිට තියෙන මෞලික ස්කන්ධය. මොකද මේ මෞලික ස්කන්ධය කියන්නේ? ඒක නමින්ම අදහසක් එනවා මෞලික ස්කන්ධය කියන්නේ මවුල එකක ස්කන්ධය. මවුල එකක ස්කන්ධය. එතකොට ඒක අපි ලියන්නේ මෙහෙමයි. මවුලයට ග්‍රෑම් කියලා. මෞලික ස්කන්ධය කියන්නේ මවුල එකට ග්‍රෑම්. මේ වෙනින් කියන ටයර් එකේ හිතන්න
මවුල 1ට ග්‍රෑම්. හරි මවුල 1ට ග්‍රෑම්. ඒතර මෞලික ස්කන්ධය anu කුමක්ද කියලා අහපුවම මෙතන ඔයාලා ලියලා තියෙන්න ඕනේ. පරමාණු හෝ අණු මවුල එකක ස්කන්ධය. පරමාණු හෝ අණු මවුල එකක ස්කන්ධය. ඊළඟට මෞලික ස්කන්ධයමයිනේ ඒකකය. මේකෙන් තමයි අපි ගොඩක් වෙලාවට මෞලික ස්කන්ධයමයිනේ මවුලේට ග්‍රෑම් වලින්. හැබැයි අන්තර්ජාතික ඒකකය වෙන්නේ මවුලේට කිලෝග්‍රෑම්. මොකද ස්කන්ධයමයින අන්තර්ජාතිකයේ කියන්නේ කිලෝග්‍රෑම්. ඒතර මවුලේට කිලෝග්‍රෑම් තමයි අන්තර්ජාතික ඒකකය වෙන්නේ. මේකක දෙකම උතන ලියා ගන්න. ඒක දෙකෙන් අපිට ඕන උත්තර තියන්න පුළුවන්. හරි. එතකොට මේ ගණන් හදද්දී විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් අපිට සමහර වෙලාවට ගණන් හදද්දී ඒ ගානේ අපිට අවශ්‍ය වෙනවා පරමාණුවක් නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය, අණුවක් නම් සාපේක්ෂ අණුක ස්කන්ධය අවශ්‍ය වෙනවා. හැබැයි එහෙම අවශ්‍ය නොවන අවස්ථාවක් තියෙනවා. ඒතර අවශ්‍ය නොවන අවස්ථාවවලදී අපි ඒවල දැන් සාපේක්ෂ යම් කිසි අණුවක් දීලා සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනවා කියන අපරාධ කාලේනාස්ති වීමක්නේ. ඒතර අපි ගානක් කියවද්දී අපිට මුලින්ම තේරෙන්න ඕනේ මේකට මේකේ මේ ද්‍රව්‍යයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඕනද නැද්ද කියන එක. ඒක හොයාගන්න මෙහෙමයි. ගානේ ස්කන්ධයක් සම්බන්ධ කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් වලින් මොකක් හරි අගයක් දීලා තියෙනවා නම් අපිට අනිවාර්යෙන් මේ ද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හෝ සාපේක්ෂ අණු ස්කන්ධය ඕන. එහෙම අවශ්‍ය නැති අවස්ථාවලදී ඒ කියන්නේ ස්කන්ධයක් සම්බන්ධ කරලා දීලා නැත්නම් හෝ ස්කන්ධයක් අහලා නැත්නම් හරි ස්කන්ධයක් දීලා නැත්නම් ස්කන්ධයක් අහලා නැත්නම් සාපේක්ෂ අණු ස්කන්ධ සාපේක්ෂ පරමාණු ස්කන්ධ අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දැන් අපි ගණන් ගත්තොත් දැන් මෙතන බලන්නකෝ දැන් මුල් ගණන් 21 ඉඳන් ගණන් 5 ස්කන්ධ හොයන්න කියලා තියෙන්නේ. ඒතකොට අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා මේ ද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණු ස්කන්ධ හෝ සාපේක්ෂ අණු ස්කන්ධ අවශ්‍ය වෙනවා. ඊළඟට බලන්නකෝ දැන් 26 ඉඳන් 30ටත් ස්කන්ධනේ අහලා තියෙන්නේ. එතකොට මේ ද්‍රව්‍යවල සාපේක්ෂ අණු ස්කන්ධ හෝ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඕන. ඊළඟට බලන්නකෝ 31 ඉඳන් 35ට ස්කන්ධයක් දීලා තමයි මවුල ගානක් අහන්නේ නේ. එතකොට එතන ස්කන්ධ දීලා තියෙන නිසා අපිට අවශ්‍ය වෙනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධ හෝ සාපේක්ෂ අණුක ස්කන්ධ. ඊළඟට 36 ඉඳන් ගණන් ටික එතන ස්කන්ධයක් සම්බන්ධ නැහැ නේ. ස්කන්ධයක් අහන්නෙත් නැහැ. ස්කන්ධයක් සම්බන්ධ කරලා ගාන දීලත් නැහැ. එහෙනම් අපිට ඒ අවස්ථාවවලදී 36 ඉඳන් 43 දක්වා අපිට අවශ්‍ය වෙන්නේ ඒ ද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණු ස්කන්ධ හෝ සාපේක්ෂ අණු ස්කන්ධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ 44 ඉඳන් 48 ගණන් වල ස්කන්ධයක් සම්බන්ධ නිසා ඒවල සාපේක්ෂ අණු ස්කන්ධ අපිට අවශ්‍යයි. ඊළඟ 49 ඉඳන් 53 දක්වා ස්කන්ධයක් සම්බන්ධ නැහැ. නේද? එහෙනම් ඒවල සාපේක්ෂ අණු ස්කන්ධ හෝ සාපේක්ෂ පරමාණු ස්කන්ධ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ අවශ්‍යතාවය ඉස්සලා දැනගන්න ඕන. ඒ කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඕනද නැද්ද කියන එක. රයිට්. අපි මේ ගණන් ටික දැන් හදාගෙන යමු. ඉස්සලා මුලින් ගන්න 21 සෝඩියම් වල මෞලික ස්කන්ධය. එහෙනම් අපි ඉස්සලාම මේ වගන්ති වලින් මේ ගණන් හදන්න පුරුදු වෙන්න. හරි වගන්ති ලියලා. එතකොට 21. එතකොට අපිට බලන්න සෝඩියම් වල අපි ඉස්සලාම ලියන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය. සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. right? එහෙනම් අපි ලියමු සෝඩියම් මවුල එකක ස්කන්ධය. සෝඩියම් මවුල එකක ස්කන්ධය. right? එතකොට මවුල එකක ස්කන්ධය කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ග්‍රෑම් වලින් ගන්න. ඒ කීයද? 23යි. ඊට පස්සේ ඕනනම් එම නිසා සෝඩියම් වල මෞලික ස්කන්ධය. සෝඩියම් වල මෞලික ස්කන්ධය. එහෙනම් අපිට පුළුවන් මේකේ ඒකකයත් එක්ක ලියන්න මවුලයට ග්‍රෑම් 23යි කියලා. right? ඒ විදිහටයි ඊටු ගණන් ටික අපිට හදා යන්න තියෙන්නේ. ඊළඟට 22 කියන්නේ කැල්සියම් වල මෞලික ස්කන්ධය. එහෙනම් කැල්සියම් වල මෞලික ස්කන්ධය 22. කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. එතකොට කැල්සියම් මෞලික ස්කන්ධය ග්‍රෑම් 40යි. එහෙනම් කැල්සියම් වල මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 40. right? ඔය විදිහට බලන්න. ඊළඟ CO2 වල 23 වෙනි ගාන. CO2 වල මෙතන ගන්නේ සාපේක්ෂ අණුවක්නේ. සාපේක්ෂ අණු ස්කන්ධය. එතකොට CO2 වල සාපේක්ෂ අණු ස්කන්ධය හොයලා ගන්න ඕනේ කාබන් 12යි. ඔක්සිජන් 2කට 16 2ක් 32යි එකතු කරලා ගත්තාම 44යි. එතකොට CO2 මෞලික ස්කන්ධය ග්‍රෑම් 44. එහෙනම් CO2 මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම්
44. right? ඒ වගේ ඊළාට 24 NaCl වල මෞලික ස්කන්ධය. NaCl. එහෙනම් NaCl වල සාපේක්ෂ අණු ස්කන්ධ හොයන්න ඕනේ. Na 23යි Cl 35.5 එකතු කරපුවාම 58.5. එතකොට NaCl මෞලික ස්කන්ධය. මේක ග්‍රෑම් වලින් ගන්න. ග්‍රෑම් 58.5. එහෙනම් NaCl මෞලික ස්කන්ධය ග්‍රෑම් මෞලයට ග්‍රෑම් 58.5යි කියලා. ඊළඟ CaCO3 වල 25 වෙනි ගාන CaCO3 වල සාපේක්ෂ අණු ස්කන්ධය. ඒක CaCO3. ඒතර පැත්තෙන් අපිට හොයාගන්න එකපාරටම කියන්න බැහැ නම් කැල්සියම් 40යි කාබන් 12යි O3 16 3ක් 48යි. එකතු කරලා ගත්තාම එනවා Ci කියලා සාපේක්ෂ අණු ස්කන්ධය. එහෙනම් Ci. ඒතර CaCO3 මවුල එකක ස්කන්ධයේ ග්‍රෑම් Ci. එහෙනම් CaCO3 මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් Ci. right? මෞලයට ග්‍රෑම් Ci කියලා ලැබෙනවා. ඔය තමයි එක මොඩල් එකක්. හරි. දැන් ඔය ගණන් හදා යද්දි දැන් මේ එක මොඩල් එකක්. හරි. දැන් එතන 25 වෙනි ගානේ මම හරහාට ඉරක් ඇඳලා ඊළඟ 26 වෙනි ගානේ ඉඳන් තියෙන්නේ 30 වෙනි ගාන දක්වා තව මොඩල් එකක්. හරි. අපි ඒ මොඩල් එක පොඩ්ඩක් බලමු. හරි. එතන තියෙන්නේ සෝඩියම් මවුල 5ක ස්කන්ධය. එහෙනම් එතනත් ස්කන්ධයක් සම්බන්ධ නිසා අපිට මුලින්ම සිද්ධ වෙනවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලියන්න. 26 වෙනි ගාන. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 23යි. සෝඩියම් මවුල 5ක ස්කන්ධය අහන්නේ අපි දන්න දේ ඉස්සර ලියා ගන්න. සෝඩියම් මවුල එකක ස්කන්ධය. මේක අපි දන්න දේ මවුල එකක ස්කන්ධය කියන ග්‍රෑම් 23යි. එහෙනම් අපෙන් අහන්නේ සෝඩියම් කොච්චරද? මවුල 5ක ස්කන්ධය. මවුල 5ක ස්කන්ධය ගාන පිටවන්න. මෙහෙම ගාන පිටවන්න පුරුදු වෙන්න. මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 23 නම් මෙතන ඉර යටින් පටන් ගන්න මෙහෙම. මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 23 නම් මවුල 5ක ස්කන්ධයේ කීයද? අන්න එහෙම. ගාන පිටවන්න ඕන පුරුදු වෙන්න. ඒතර මවුල කැපිලා යනවානේ. එතකොට 5න් වැඩි කරන්න 23 5 වරක් 3 15යි. 5 වරක් 10යි 11යි. එතකොට ග්‍රෑම් 115යි කියලා. හරි ග්‍රෑම් 115යි. ඒ වගේ කැල්සියම් මවුල 10ක ස්කන්ධයත් ඒ වගේමයි හොයන්නේ. කැල්සියම් මවුල 10ක ස්කන්ධය ඉස්සලාම කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. ඒතර කැල්සියම් මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 40යි. ඒතර කැල්සියම් මවුල 10ක ස්කන්ධය. එහෙනම් මවුල එක ස්කන්ධය ග්‍රෑම් 40 නම් මවුල 10ක ස්කන්ධය කීයද? මවුල කැපිලා යනවා ග්‍රෑම් 400යි කියලා. හරි ග්‍රෑම් 400. ඊළඟට 28 වෙනි ගාන. ඒක අහන්නේ CO2 අණු මවුල 0.5ක ස්කන්ධය CO2. එතකොට අපි ඉස්සරහ CO2 වල සාපේක්ෂ පරමාණුක නෙමෙයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා එතන එන්න ඕන. සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. දැන් මට කටපාඩම් CO2 කාබන් 12යි O2 16 දෙකක් 32යි. එකතු කරලා ගත්තාම 44යි. එතකොට CO2 මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 44යි. අපෙන් ආනේ CO2 මවුල කොච්චරකද? 0.5ක. මවුල 0.5ක ස්කන්ධය. එහෙනම් පිටවන්න මවුල එක ස්කන්ධයේ ග්‍රෑම් 44යි. මවුල 0.5ක ස්කන්ධය කීයද? මවුල කැපිලා යනවා. දශම අමතක කරලා සුළු ගන්න 5 4 20යි දෙකක් ඉතුරුයි 5 4 20යි 2යි 22යි. දැන් දශම ස්ථානයක් වෙන් කරන්න ග්‍රෑම් 22යි. හරි ග්‍රෑම් 22යි. ඒ වගේ 29 NaCl. එහෙනම් අපි NaCl වල
සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න ඕනේ. Na 23යි Cl 35.5යි එකතු කරලා ගත්තාම වෙනවා 58.5යි කියලා. එහෙනම් NaCl මවුලයක ස්කන්ධයේ ග්‍රෑම් 58.5යි ග්‍රෑම්. අපෙන් අහන්නේ NaCl කොච්චරකද? මවුල 2.5ක. මවුල 2.5ක ස්කන්ධය. එහෙනම් ගාන පීඨවන මවුලයක ස්කන්ධය ග්‍රෑම් 58.5යි. අහන්නේ මවුල 2.5ක ස්කන්ධය කීයද කියලා. මවුල කැපිලා යනවා. සුළු කරන්නයි තියෙන්නේ. මම 25න් වැඩි කර දශම අමතක කරලා වැඩි කරන්න. 25 සරක් 5 125යි 12ක් ඉතුරුයි. 25 සරක් අට 200යි 212යි 212න් දෙක දැම්මා 21ක් ඉතුරුයි. 25 සරක් 5 125යි. එතකොට එනවා එතන 146යි කියලා. දශම ස්ථාන දෙකක් තියෙනවා වෙන් කරන්න. මෙන්න මෙතනට වෙන් කරා 146.25. right. ඊළඟට කැල්සියම් කාබනේට් අණුමවුල 0.1ක තියෙන ස්කන්ධය අහන්නේ 20 වෙනි ගාන. එහෙනම් කැල්සියම් කාබනේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න ඕන. කැල්සියම් 40යි කාබන් 12යි O3 16 3ක් 48 අපි ඉස්සෙල්ලා 100යි. ඒතොර කැල්සියම් කාබනේට් මවුලයක ස්කන්ධය වෙන්නේ ග්‍රෑම් 100යි. එහෙනම් කැල්සියම් කාබනේට් අපෙන් අහන්නේ ග්‍රෑම් 0.01 ස්කන්ධය. නේද? 0.01 ස්කන්ධය අහන්නේ ගාන පිටවන්න. මවුලයක ස්කන්ධයේ ග්‍රෑම් 100යි. මවුල 0.01 ස්කන්ධය කීයද? මවුල කැපිලා යනවා. 100 එකෙන් වැඩ කරපුවාම 100යි දශම ස්ථාන දෙකක් වෙන් වෙනවා. එතකොට කීයද? ග්‍රෑම් 1යි කියලා එනවා. right RAM එකයි කියලා එනවා. ඒතොර මේ මොඩල් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන තව මොඩල් එකක්. අපි දැන් තුන්වෙනි මොඩල් එකේ ගණන් ටික හදමු. මේ හැම මොඩල් එකකම පළවෙනි ගාන මම හැදුවට පස්සේ මේ වීඩියෝ එක පෝස්ට් කරලා ඊට පස්සේ ඉතුරු ගණන් ටික හදන්න. ඉතුරු ගණන් මේ මොඩල් එකට අදාළ ගණන් ටික හදලා ඊට පස්සේ උත්තර ටික බලන්න. එහෙම නැත්නම් මම මේ ලියන එක එහෙම ලියාගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. දැන් 31 වෙනි ගාන ඉඳන් 35 වෙනි ගාන දක්වා තියෙන එක මොඩල් එක. දැන් 31 වෙනි ගාන මම හැදුවාට පස්සේ ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා ඊට පස්සේ ඊතුරු ගණන් හතර හදන්න. හදලා ඉවරලා බලන්න. ඊට පස්සේ උත්තර හරිද අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා ඒතර හොයාගන්න පුළුවන්. හරි එකම ෆෝමැට් එකනේ යන්නේ. ඒතකොට 31 වෙනි ගානට අපි යන මැග්නීසියම් ග්‍රෑම් 48ක අඩංගු පරමාණු මවුල ගන්න සොයන්න. ස්කන්ධයක් සම්බන්ධ නිසා අපේ පළවෙනි පියවරට අපි ගමු මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 24යි. දැන් මෙතන අහන්නේ මැග්නීසියම් ග්‍රෑම් 48ක තියෙන පරමාණු මවුල ගන්න අහන්නේ. එතකොට අපි ගමු අපි දන්න දේ මැග්නීසියම් ග්‍රෑම් 24ක ඇති මවුල ගන්න. ග්‍රෑම් 24ක තියෙන මවුල ගන්න කීයද? මවුල එකයි. එතකොට සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තොත් එතන දෙනවා මවුල එකක්. දැන් අපෙන් අහන්නේ ග්‍රෑම් 48ක. මැග්නීසියම් ග්‍රෑම් 48ක ඇති මවුල ගන්න. එතකොට ගාන පීඨවන්න. ග්‍රෑම් 24ක තියෙනවා මවුල එකක්. එහෙනම් ග්‍රෑම් 48ක මවුල කීයක් තියෙනවද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. 24 වරක් 1යි 48ට 2යි. එතකොට මවුල 2යි. හරි දැක්කනේ? එතකොට මවුල 2යි කියලා එනවා. ඊළඟට 32 වෙනි ගාන 32 වෙනි ගානෙන් කියන්නේ ඇලුමිනියම් ග්‍රෑම් 540ක අඩංගු පරමාණු මවුල ගාන. එතකොට ඇලුමිනියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 27යි. ඒ කියන්නේ ඇලුමිනියම් ග්‍රෑම් 27ක ඇති මවුල ගාන 1යි. අහන්නේ ඇලුමිනියම් ග්‍රෑම් 540ක. 540ක ඇති මවුල ගාන. එතකොට ගාන පිටවන්න ඕන ග්‍රෑම් 27ක තියෙනවා මවුල එකක්. එහෙනම් ග්‍රෑම් 540ක මවුල කීයක් තියෙනවද? එහෙනම් ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා 27ක් 1යි 27ක් 20යි. මවුල 20ක් තියෙනවා. හරි මවුල 20ක් තියෙනවා. ඒ වගේ CH4 තුන්වෙනි ගාන CH4 වල එතකොට අපිට ගන්න වෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. අණුක කියලා එන්න ඕන අණුක ස්කන්ධය. කාබන් 12යි හයිඩ්‍රජන් 4යි. එතකොට 16ක් කියලා එනවනේ. CH4
ග්‍රෑම් 16ක ඇති මවුල ගාන එකයි. ග්‍රෑම් 16ක තියෙන අණු මවුල ගාන. හරි? අණු මවුල ගාන එකයි. එහෙනම් CH4 ග්‍රෑම් කොච්චරකද? 4ක. ග්‍රෑම් 4ක ඇති අණු මවුල ගාන. අණු මවුල ගාන. ඒතර ග්‍රෑම් 16ක තියෙනවා මවුල එකක්. එහෙනම් ග්‍රෑම් 4ක කොච්චරක් තියෙනවද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා 4 වරක් 1යි 4 වරක් 4යි. එහෙනම් මවුල 4ෙන් 1යි. මවුල 4ෙන් 1යි. right? ඊළඟ අපි යනවා 34 වෙනි ගාන. 34 වෙනි ගාන Na3 Na3 වල සාපේක්ෂ අණු ස්කන්ධය 17යි. එතකොට Na3 ග්‍රෑම් 17ක ඇති අණු මවුල ගාන 1යි. අහන්නේ Na3 කොච්චරකද? ග්‍රෑම් 8.5ක. 8.5ක කොච්චරක් තියනවද කියලා. එහෙනම් ග්‍රෑම් 17ක තියෙනවා මවුල එකක්. ග්‍රෑම් 8.5ක කොච්චරක් තියෙනවද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 17 වරක් 1යි 8ට නෑ 85ට 5යි. ඒතර එනවා 0.5යි මවුල කියලා. මවුල 0.5යි. දැන් 35 වෙනි ගානට යන්න. 35 වෙනි ගාන ග්ලූකෝස් C6යි H12යි O6 සාපේක්ෂ අණු ස්කන්ධය 180යි. මේක මට කටපාඩම්. ග්ලූකෝස් වල සාපේක්ෂ අණු ස්කන්ධය කටපාඩම් කරගන්න. මොකද විභාගවලදී නිතරම ලැබෙන සංයෝගයක් ග්ලූකෝස් කියන්නේ. ග්ලූකෝස් වල සාපේක්ෂ අණු ස්කන්ධය 180යි කියලා කටපාඩමේ මතක තියාගන්න. මොකද නැත්නම් ඔක හොයන්න පොඩි වෙලාවක් යනවනේ. ඒ කාලේ ඉතුරු කරගන්න පුළුවන්. එතකොට ග්ලූකෝස් C6යි H12යි O6 ග්‍රෑම් 180ක ඇති අණු මවුල ගන්න එකයි. අපි නහන්නේ ග්ලූකෝස් කොච්චරකද? ග්‍රෑම් 18ක. 18ක ඇති අණු මවුල ගන්න. එහෙනම් 180ක ග්‍රෑම් 180ක තියෙන මවුල එකක්. ග්‍රෑම් 18ක කොච්චරක් තියෙනවද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 18 වරක් 1යි 10න් 1යි. 10න් 1යි මවුල. දශම 1යි මවුල කියලා එනවා. ඔන්න තව මොඩල් එකක් අපි අවසන් කරන්නේ. ඊළඟ 36 වෙනි ගානේ ඉඳන් 43 වෙනි ගාන දක්වා තව මොඩල් එකක් යන්නේ. right? අපි හදමු 36 වෙනි ගානට. දැන් 36 වෙනි ගානේදී කාබන් පරමාණු කාබන් මවුල 4ක ඇති පරමාණු ගාන අහන්න. ඒතකොට ස්කන්ධයක් සම්බන්ධ නැහැනේ. ඒතකොට අපිට අවශ්‍ය වෙන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ හෝ සාපේක්ෂ අණු ස්කන්ධ මේ මොඩල් එකේ ගණන් වලට අවශ්‍ය නැහැ. හරි? ඒතකොට අපි හදමු 36 36 එතකොට කාබන් මවුල 4ක ඇති පරමාණු ගාන. ඒතර අපි නිතර අපි දන්න දේ ලියා ගන්න. මොකක්ද දන්න දේ? කාබන් මවුල 1ක ඇති පරමාණු ගණන. මවුල 1ක තියෙන පරමාණු ගණන. එහෙනම් ඕනෑම එක මවුල 1ක තියෙනවා 6.0.22 වැඩි කිරීම 1023ක් තියෙනවා. අපෙන් අහන්නේ මවුල 4. කාබන් මවුල 4 ඇති පරමාණු ගණන. ඒක තියෙනවා 6.0.22 වැඩි කිරීම 1023ක්. එහෙනම් මවුල 4ක කොච්චරක් තියෙනවද? මවුල 4ක කොච්චරක් තියෙනවද? එහෙනම් මවුල කැපිලා යනවා. එහෙනම් මේක 4ෙන් වැඩි කරන්න 4 2 8යි 4 2 8යි 4.0.4යි වැඩි කිරීම 1023යි. right? ඔය විදිහටයි ඊළඟ මොඩල් එකේ ගණන් ටික අපිට හදා යන්න තියෙන්නේ. right? එතකොට දැන් මේ වීඩියෝ එක මෙතනින් පෝස් කරලා ඊටු ගණන් ටික හදාන්න. හදලා ඊට පස්සේ බලයි යන්න. මම දිගටම හදා යනවා. 37 වෙනි ගාන. 37 වෙනි ගාන ඇලුමිනියම් මවුල 10ක ඇති පරමාණු ගාන. එහෙනම් ඇලුමිනියම් මවුල 1ක ඇති පරමාණු ගාන මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් ඇලුමිනියම් මවුල 10 තියෙන පරමාණු ගාන. එහෙනම් මවුල 1 6.0.22 වැඩි කිරීම 1023ක් තියෙනවා. මවුල 10ක කොච්චරක් තියෙනවද? අයි මවුල කැපිලා යනවා. මේක 10 කියන්නේ 10 එකේ බලයනේ. ඒතකොට මේ දෙකට අපිට එකතු කරගන්න පුළුවන් නේ. 6.0.22 වැඩි කිරීම වැඩි කරද්දී දර්ශක එකතු වෙනවානේ. ඒතකොට 10 24යි කියලා කියන්න පුළුවන්. right? ඊළඟ 38 වෙනි ගාන. 38
28 වෙනි ගාන. ඒක අහන්නේ කැල්සියම් මවුල 0.2ක ඇති පරමාණු ගාන. එහෙනම් කැල්සියම් මවුලයක පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. මවුල 0.2ක කොච්චරක් තියෙනවද? මවුලයක මෙච්චරක් තියෙනවනම් 0.2ක කොච්චරක් තියෙනවද? නේද? 0.2ක කොච්චරක් තියෙනවද? දැන් මෙන්න මේක සුළු කරද්දී මවුල කැපිලා යනවානේ. මේ සංඛ්‍යා දෙකේ දශම ස්ථාන මොහොතකට අමතක කරලා වැඩි කරන්න. දෙකෙන් වැඩි කරන්න. දෙවරක් 2 4යි, දෙවරක් 2 4යි, බිංදුවයි, දෙවරක් 6 12යි. දැන් දශම ස්ථාන කීයක් තියෙනවද කියලා ගණන් කරලා 1 2 3 4ක් තියෙනවානේ. මෙතන දශම ස්ථාන ටික වෙන් කරන්න. 1යි 2යි 3යි 4යි වෙන දශම ස්ථාන. 10 23යි. ඔන්න ඊළඟ ගන්න. right? ඊළඟට 39. 39 කියන්නේ CO2 මවුල 0.5ක ඇති අණු ගන්න. CO2 මවුල 1ක ඇති පරමාණු නෙමෙයි එතන අණු ගන්න. අණු කියලා හැදෙන්න ඕන. අණු 6.02 වැඩි කිරීම 10 23ක් තියෙනවා. CO2 මවුල කොච්චරකද? 0.5. 0.5ක ඇති අණු ගන්න. 0.5ක තියෙන අණු ගන්නයි බලන්න ඕන. මවුල කැපිලා යනවා. අර වගේමයි පහෙන් වැඩි කරන්න 6022 පහෙන් වැඩි කරන්න 5 2 10යි 5 2 10 1යි 11යි 5 බිංදු බිංදුවයි ඉතුරු එකයි 1යි 5 6 30යි දශම ස්ථාන 4ක් තියෙනවානේ එතනට වෙන්නේ 10 22 right දැක්කනේ ඊළඟ 40 වෙනි ගානට යන් ගාන H2O මවුල 12ක ඇති අණු ගාන. එතන H2O මවුල 1ක තියෙන අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ආන H2O මවුල 12ක. මවුල 12ක ඇති අණු ගාන. එහෙනම් මේක 12න් වැඩි කරන්න ඕන. මවුල කැපිලා යනවා. 12 වරක් 2 24යි 12 වරක් 2 24යි 2යි 26යි දෙකක් ඉතුරුයි 12 වරක් බිංදුවයි 2යි 2යි 12 වරක් 6 72යි. දශම ස්ථාන 3යි තියෙන්නේ මෙතන වෙන්න වෙනවා. right ඊළඟ 41 වෙනි ගාන තයන් 41 වෙනි ගානේ ඉස්ලාම A කොටසට යන් 41 A කොටස ඒක අහන්නේ SO2 මවුල 2ක ඇති ඉස්ලාමano අණු සංඛ්‍යාව මවුල 2ක. දැන් SO2 මවුල 1ක තියෙන අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් SO2 මවුල 2ක. එහෙනම් දෙකක කොච්චරක් තියෙනවද? දෙවරක් 2 4යි 4යි බිංදුවයි 12 වරක් දෙවරක් 6 12යි දශම ස්ථාන වෙන් කරා ඔන්න ඔච්චරක් තියෙනවා. right. දැන් B කොටසට යන්. ඒකේ අහන්නේ මුළු පරමාණු සංඛ්‍යාව සොයන්න. මුළු පරමාණු සංඛ්‍යාව. දැන් බලන්නකෝ. SO2 මවුල 2ක තියෙනවා අණු SO2 අණු මෙච්චරක් තියෙනවා. right SO2 අණු මෙච්චරක් තියෙනවා. 12.04යි 4යි 4 වැඩි කිරීම 10.23. එතකොට බලන්න SO2 එක අණුවක SO2 එක අණුවක මුළු පරමාණු කීයක් තියෙනවද මේ? සල්ප පරමාණු 1යි O පරමාණු 2යි. ඔක්කොම පරමාණු 3ක් තියෙනවා. SO2 අණු එකක තියෙනවා O පරමාණු 3ක්. අපි ඒ ගමු. SO2 අණු එකක ඇති මුළු පරමාණු ගණන. SO2 අණු එකක ඇති මුළු පරමාණු ගාන 3යි. ඒතකොට SO2 අණු කොච්චරක් තියෙනවද අපිට? මේ මෙතරක් තියෙනවා. අණු 12.04යි වැඩි කිරීම 10.23ක ඇති මුළු පරමාණු ගණන. ඒ කියන්නේ ගාන පිටරන් එක අණුවක තියෙන මුළු පරමාණු 3ක්. එහෙනම් අණු 12.04යි වැඩි කිරීම 10.23ක කොච්චරක් තියෙනවද? ඔන්න ඔකයි වන්නේ. බලන්න. 3 අරක් 4 12යි 3 අරක් 4 12යි 1යි 13යි 3 අරක් 2 6යි 3 අරක් 1 3යි. දශම ස්ථාන 3ක් තියෙනවානේ. වෙන වෙනවා 10.23ක් තියෙනවා. right ඊළඟ C කොටස. C කොටස. ඒක යනවා O පරමාණු සංඛ්‍යාව කීයද? දැන් බලන්න SO2
අණු එකක O පරමාණු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. අණු එකක. එහෙනම් SO2 අණු මෙච්චරක O පරමාණු කොච්චරක් තියෙනවද? එහෙනම් අපි හදමු. SO2 අණු එකක ඇති O පරමාණු ගන්න. SO2 අණු එකක තියෙන O පරමාණු කීයක්ද? දෙකක්. එහෙනම් SO2 අණු කොච්චරකද? 12.044 වැඩි කිරීම 1023ක. right 1023ක ඇති O පරමාණු ගන්න. එහෙනම් එක අණුවක තියෙනවා O පරමාණු දෙකක්. එහෙනම් අණු 12.044 වැඩි කිරීම 1023ක කොච්චරක් තියෙනවද? දෙකෙන් වැඩි කරා. දෙවරක් 4 8යි, දෙවරක් 4 8යි, බිඳුවයි, දෙවරක් 2 4යි, දෙවරක් 1 2යි. වැඩි කිරීම 1023ක්. දැකනේ. right? ඒ වගේ ගණන් ටිකක් ඊට ඉතුරු ගණන් දෙකක් අපිට යන් හදන්න. right 42 42කින් කියන්නේ ග්ලූකෝස් මවුල 10ක ඇති කාබන් පරමාණු සංඛ්‍යාවයි යහන්නේ. මවුල 10ක තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව. ඒතකොට අපිට මෙහෙම හදන්න පුළුවන්. ග්ලූකෝස් මවුල 10ක කාබන් පරමාණු කොච්චරක් තියෙනවද? එතකොට මවුල 10 තියෙන අණු සංඛ්‍යාව අපිට හොයාගන්න පුළුවන් ඉස්සෙල්ලා. ග්ලූකෝස් C6යි S12යි O6 මවුල 1ක තියෙනවා අණු 6.022 වැඩි කිරීම 1023ක්. right? එහෙනම් ග්ලූකෝස් මවුල 10ක නේද? මවුල 10ක ග්ලූකෝස් අණු කොච්චරක් තියෙනවද? කියලා අපි හොයාගමු ඉස්සෙල්ලා. මවුල 1ක තියෙනවා 6.022 වැඩි කිරීම 1023ක්. එහෙනම් මවුල 10ක කොච්චරක් තියෙනවද? මවුල කැපිලා යනවා. මේ 10 බලයක් ඉඳ අපි මෙතනින් එකතු කරමු 6.022 වැඩි කිරීම 1024ක් තියෙනවා. හරි. ග්ලූකෝස් අණු තියෙනවා. එතකොට ග්ලූකෝස් වල ග්ලූකෝස් එක අණුවක කාබන් පරමාණු කීයක් තියෙනවද? 6ක් තියෙනවනේ. ග්ලූකෝස් එක අණුවක කාබන් පරමාණු 6ක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු 12ක් තියෙනවා. O පරමාණු 6ක් තියෙනවා. අපිට හයිඩ්‍රජන් ඔක්සිජන් අදාළ වෙන්නේ නැහැ. මේ ගානට අපිට සම්බන්ධ වෙන්නේ කාබන් නේ. නම් එක අණුවක තියෙනවා කාබන් පරමාණු 6ක්. එහෙනම් ග්ලූකෝස් අණු එකක ඇති කාබන් පරමාණු ගන්න. කීයද? 6ක් තියෙනවා. කාබන් පරමාණු 6ක් තියෙනවා. එහෙනම් ග්ලූකෝස් අණු කොච්චරකද අපිට ඕන? මෙතන 6.022 වැඩි කිරීම 1024ක ඇති කාබන් පරමාණු ගන්න. එහෙනම් ග්ලූකෝස් අණු එකක තියෙනවා කාබන් පරමාණු 6ක්. එහෙනම් 6.022 වැඩි කිරීම 1024ක කොච්චරක් තියෙනවද? ඔය සුළු කරන්න. 6 වරක් 2 12යි, 6 වරක් 2 12යි 1යි 13යි, 6 වරක් බිඳුව බිඳුවයි ඉතුරු එකක් තියෙනවනේ. 6 වරක් 1යි 30යි. ඉතින් දශම ස්ථානේ 1024ක්. right ඒ මොඩල් එකේ අවසාන ගාන NH3 මවුල 4ක ඇති H පරමාණු සංඛ්‍යාව. ඒකත් ඒ වගේමයි අපිට ගන්න වෙන්නේ. NH3 43 වෙනි ගාන. ඒකෙත් බලන්න NH3 මවුල 1ක තියෙන අණු ගාන 6.022 වැඩි කිරීම 1023යි. මවුල 4ක තියෙන ඉස්සෙල්ලා අණු ගාන හොයාගමු. NH3 මවුල 4ක නේද? මවුල 4ක ඇති අණු ගාන මවුල 1ක තියෙනවා 6.022 වැඩි කිරීම 1023ක්. මවුල 4ක කොච්චරක් තියෙනවද? මවුල කැපිලා යනවා 4ෙන් වැඩි කරන්න. 24.08 වැඩි කිරීම 23ක් කියලා. right? එතකොට මවුල 4ක තියෙන NH3 අණු මෙච්චරක්. එතකොට අපෙන් අහන්නේ හයිඩ්‍රජන් පරමාණු කොච්චරක් තියෙනවද කියලානේ. NH3 එක අණුවක තියෙන හයිඩ්‍රජන් පරමාණු 3ක්. එහෙනම් අණු මෙච්චරේ හයිඩ්‍රජන් පරමාණු කොච්චරක් තියෙනවද? NH3 අණු එකක ඇති H පරමාණු ගණන.
H පරමාණු ගණන. කීයද? 3යි. එහෙනම් Na3 අණු කොච්චරද? 24.0.88 වැඩි කිරීම 1023ක ඇති. H පරමාණු ගන්න. එක අණුවක තියෙනවා පරමාණු 3ක් H පරමාණු 24.0.88 වැඩි කිරීම 1023ක කොච්චරක් තියෙනවද? දැන් 3 වරක් 8 24යි 3 වරක් 8 24යි 2යි 26යි 2යි 3 වරක් 4 12යි 3 වරක් 2 6යි 1යි 7යි දශම ස්ථාන 3ක් තියෙනවා 72.2යි 6යි 4 වැඩි කිරීම 1023 right ඔන්න ඒ එක මොඩල් එකක් එතනින් ඒ අවසන් වෙන්නේ ඊළඟ මොඩල් එක අපි ඊළඟට බලමු ඊළඟ මොඩල් එකට යමු සෝඩියම් ග්‍රෑම් 92ක ඇති පරමාණු ගන්න සොයන්න. එතෙන්දී මේ දැන් බලන්න ස්කන්ධයක් සම්බන්ධයිනේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒගොල්ලොන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ හෝ සාපේක්ෂ අණු ස්කන්ධ ලියා ගන්න පළවෙනි පියවරට. නම් මුලින් සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි 23යි. එතකොට ඔතන අහන්නේ ග්‍රෑම් 92ක තියෙන පරමාණු ගානේ. අපි දන්න දේ ලියා ගන්න. අපි දන්න දේ තමයි සෝඩියම් ග්‍රෑම් 23ක ඇති පරමාණු ගාන. සෝඩියම් ග්‍රෑම් 23ක ඇති පරමාණු ගන්න සමානයි කීයද? 6.0.22 වැඩි කිරීම 1023. මතකයි? සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙනවා මවුලයක්. මවුලයක් කියන්නේ 6.0.22 වැඩි කිරීම 1023. ග්‍රෑම් 92ක. සෝඩියම් ග්‍රෑම් 92ක ඇති පරමාණු ගන්න. දැන් ගාන පිටවන්න ග්‍රෑම් 23ක තියෙනවා 6.0.22 වැඩි කිරීම 1023. ග්‍රෑම් 92ක කොච්චරක් තියෙනවද? සුළු කරන්න ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. 23 අරක් 1යි 23 අරක් හරියටම 4යි. 4ෙන් වැඩි කරන්න 4ක් වත් 2 8යි 8යි 0යි 4ක් 6 24යි දශම ස්ථාන 3ක් තියෙනවානේ 10 23. right ඊළඟ 45 වෙනි ගානට යන් 45 කැල්සියම් ග්‍රෑම් 23ක ඇති 320ක ඇති පරමාණු ගන්න. කැල්සියම් වල එතකොට අපිට හොයාගන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යිනේ. එතකොට කැල්සියම් ග්‍රෑම් 40ක ඇති පරමාණු ගාන තමයි ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. එතකොට කැල්සියම් ග්‍රෑම් 320ක 320ක ඇති පරමාණු ගාන අපිට හොයන්න යන්නේ. එතකොට ග්‍රෑම් 40ක තියෙනවා ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ග්‍රෑම් 320ක කොච්චරක් තියෙනවද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. බිංදුවට බිංදුව කැපෙනවා. 4 වරක් 1යි 4 වරක් 8යි. 8ෙන් වැඩි කරන්න තියෙන 8 වරක් 2 16යි 8 වරක් 2 16යි 17යි 8 වරක් 6 48යි. ඊළඟ 46 ඒකේ තියෙන්නේ CH4 ග්‍රෑම් 160ක අඩංගු අණු ගණන අහන්නේ. එහෙනම් CH4 වල අපි හොයාගන්න ඕන සාපේක්ෂ අණුක මෙතන හදාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් 16යි. කාබන් 12යි හයිඩ්‍රජන් 4යි 12යි 4යි 16යි. તો CH4 ග්‍රෑම් 16ක ඇති පරමාණු නෙමෙයි එතන හැදෙන්න ඕන අණු ගණන 6.0.22 වැඩි කිරීම 1023යි. අපිට ඕන CH4 කොච්චරකද? ග්‍රෑම් 160ක. ග්‍රෑම් 160ක ඇති අණු ගාන. නම් ග්‍රෑම් 16ක තියෙන ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් ග්‍රෑම් 160ක කොච්චරක් තියෙනවද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 16ව 1යි 16ව 10යි. 10න් වැඩි කරනවා කියන්නේ ඉතින් මෙතන 10 එකේ බලයක් මෙතනට එකතු කරා නම් හරිනේ. 10 24යි කියලා ගන්න. දැන් 47 වෙනි ගාන. එතන අහන්නේ CO2 ග්‍රෑම් 22ක ඇති අණු ගාන. එහෙනම් CO2 වල සාපේක්ෂ අණු ස්කන්ධය 40 තරයි. CO2
ග්‍රෑම් 44ක ඇති අනුගාන ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් අපිට ඕනේ ග්‍රෑම් 22ක තියෙන අනුගාන. ග්‍රෑම් 22ක තියෙන අනුගාන. එතකොට ග්‍රෑම් 44ක තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ග්‍රෑම් 22ක කොච්චරක් තියෙනවද? එතකොට 2යි මේක දෙකෙන් බෙදන්නේ දෙවරක් 1යි 6ට දෙවරක් 3යි දශම බිඳුවට නෑ 2ට 1යි 2ට 1යි. එන උත්තරේ 3.01 වැඩි කිරීම 10.23. ඊළඟට මේ මොඩල් එකේ අවසාන ගාන 48. ඒකේ අහන්නේ ග්ලූකෝස් නේ C6යි H12යි ග්ලූකෝස් ග්‍රෑම් 45ක ඇති අනුගාන. දැන් ග්ලූකෝස් වල සාපේක්ෂ අණු ස්කන්ධය අපිට දැන් කඩපාඩම් 180යි. ග්ලූකෝස් එතකොට ග්‍රෑම් 180ක ඇති අනුගාන තමයි ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. අපිට ඕනේ ග්ලූකෝස් ග්‍රෑම් 45ක ඇති අනුගාන. 180ක තියෙනවා එතකොට 6.02 වැඩි කිරීම 10.23. ග්‍රෑම් 45ක කොච්චරක් තියෙනවද? එහෙනම් නම් වරක් වලින් අපු නම් වරක් 5යි නම් වරක් 20යි. පස් වරක් 1යි පස් වරක් 4යි. ඒතරෝක ආපහු අපිට පුළුවන් දෙකෙන් බෙදන්න දෙවරක් 2යි දෙවරක් 3.01 ආයෙ දෙකෙන් බෙදමු දෙවරක් 1යි 3ට දෙවරක් 1යි ඉතුරු එක එතකොට 10ට දෙවරක් 5යි 1ට දෙවරක් නැහැ 11ට දෙවරක් 5යි. තව ඉතුරු එකක් 10ට දෙවරක් 5යි කියලා ගන්න පුළුවන්. ඒතකොට 1.5 වැඩි කිරීම 10.23ක් කියලා ගන්න පුළුවන්. ඒතකොට ඒ එක මොඩල් එකක්. ඊට පස්සේ තියෙන්නේ අපිට 49 වෙනි ගාන ඉඳන් 53 වෙනි ගාන දක්වා තව මොඩල් එකක්. මම හිතන්නේ ලේසි 49 වෙනි එකට යන්න. එතන ස්කන්ධය සම්බන්ධ කරලා නැහැ. ඒක සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3 අණු මවුල දෙකක ඇති O පරමාණු මවුල ගන්න අහන්නේ. එතකොට ඇලුමිනියම් ඔක්සයිඩ් හරි ඇලුමිනියම් ඔක්සයිඩ් අණු මවුල එකක ඇති O පරමාණු කොච්චර O පරමාණු මවුල ගන්න කීයද? O පරමාණු මවුල ගන්න. right එතන හොඳට තේරුම් ගන්න. Al2O3 හරියටම අණු මවුල එකක ඇලුමිනියම් පරමාණු මවුල දෙකකුයි ඔක්සිජන් පරමාණු මවුල තුනකුයි තියෙනවා. දැන් අපි තා එකක් ගමු C6යි H12යි O6. අණු මවුල එකක කාබන් පරමාණු මවුල 6කුයි හයිඩ්‍රජන් පරමාණු මවුල 12කුයි O පරමාණු මවුල 6කුයි තියෙනවා. එතකොට මෙතන දැන් අපිට අහන්නේ Al2O3 අණු කොච්චරද? මවුල දෙකක ඇති O පරමාණු ගණන. දැන් මෙතන අපි ලිව්වේ නෑනේ. ඇලුමිනියම් ඔක්සයිඩ් අණු මවුල එකක ඇති O පරමාණු මවුල ගණන කීයද? 3ක් තියෙනවා. එහෙනම් Al2O3 අණු මවුල දෙකක තියෙන O පරමාණු මවුල ගාන එක මවුලයක තියෙනවා O පරමාණු මවුල 3ක් මවුල දෙකක කොච්චරක් තියෙනවද? මවුල 6ක් තියෙනවා. O පරමාණු මවුල 6ක් තියෙනවා. ඒ විදිහටයි ඊටු ගණන් ටික හදා ගන්න තියෙන්නේ. හරි ඉස්සලාම අණු මවුල එකක ඒ තියෙන පරමාණු මවුල ගාන බලලා අහලා තියෙන මවුල ගානට අදාළව උත්තරේ ලියන්න. ඊළඟට CO2 50 වෙනි ගාන. ඒකේ තියෙන්නේ CO2 අණු මවුල පහක ඇති O පරමාණු මවුල ගාන. එහෙනම් CO2 අපි හොයාගමු අණු මවුල එකක ඇති O පරමාණු ගාන. CO2 මේ අණු මවුල එකක O පරමාණු මවුල කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් CO2 අණු මවුල කොච්චරකද? 5ක ඇති O පරමාණු ගාන. එහෙනම් එක මවුලයක තියෙනවා O පරමාණු මවුල දෙකක්. මවුල 5 කොච්චරක් තියෙනවද? මවුල කැපිලා යනවා මවුල 10ක් තියෙනවා. right මවුල 10ක් තියෙනවා. ඊළඟ 51. ඒකේ අහන්නේ CH4 අණු මවුල 10ක දෙන H පරමාණු ගාන. CO2
CH4 CH4 අණු මවුල එකක ඇති H පරමාණු ගාන කීයද? අණු මවුල එක දෙන H පරමාණු මවුල 4යි. අපෙන් අහන්නේ CH4 අණු මවුල කොච්චරකද? 10යි. 10ක ඇති H පරමාණු මවුල ගන්න. එහෙනම් එක මවුලයක තියෙනවා මවුල 4ක්. මවුල 10ක කොච්චරක් තියෙනවද? මවුල 40යි. H පරමාණු මවුල 40ක් තියෙනවා. ඊළඟට 52 ඇමෝනියම් සල්ෆේට් NH4 twice SO4 අනේ අණු මවුල 3ක ඇති H පරමාණු මවුල ගන්න. එහෙනම් ඇමෝනියම් සල්ෆේට් අණු මවුල එකක ඇති H පරමාණු මවුල ගන්න කීයද? H මේ බලන්න. දෙකක් අතර 8ක් තියෙනවා. මවුල 8ක් තියෙනවා. මවුල 8ක් තියෙනවා. අපිට ඕන NH4 twice SO4 අණු මවුල කීයකද? 3ක. ඇති H පරමාණු ගන්න. එහෙනම් මවුල එකක තියෙනවා H පරමාණු මවුල 8ක්. right? H පරමාණු මවුල 8ක්. 3ක කොච්චරක් තියෙනවද? 24. මවුල 24. right? අවසාන ගාන sodium thiosulfate Na2S2O3 අණු මවුල 8ක තියෙන S පරමාණු මවුල ගාන අහන්නේ. එතකොට අණු මවුල එකක තියෙනවා S පරමාණු මවුල කීයද මේ? දෙකක් තියෙනවා. මවුල දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා අණු මවුල 8ක ඇති S පරමාණු මවුල ගන්න. එහෙනම් මවුල එකක තියෙනවා මවුල දෙකක්. මවුල 8ක කොච්චරක් තියෙනවද? ඒතර මවුල 16ක් තියෙනවා. right? ඒ ගණන් නිතර පොඩ හදන්න ඕන. ඔය එක මොඩල් එකකින් හැම දවස් කීපයක් සැරයක් මොඩල් එකකින් එක ගානේ හැදුවත් කමක් නැහැ. හදලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේ ගණන් ඕන එකක් හදා ගන්න පුළුවන් ඔයාලට.